සුබ දවසක් සියලු දෙනාටම කොම්මාස්ටර් YouTube channel හා සම්බන්ධ වෙන ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. කොම්මාස්ටර් YouTube channel හරහා මින් පෙර අපි ගිණුම් කරන විෂයට අදාළ විෂය ඒකක කිහිපයක්ම ආවරණය කළා. කලින් අපි කතා කළා සීමිත සමාගම්වල මූල්‍ය ප්‍රකාශවල කාලාච්ඡේදයේ ලාභය හා වෙනත් විස්තීර්ණ ආදායම හඳුනාගන්නේ කොහොමද කියලා. ඒ වගේම අපි කතා කළා කේවල ස්වාමී ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන්නේ කොහොමද කියලා. ඉතින් අද දවසේදී අපි කතා කරන්න යන්නේ 13 වන වසරට අයත් වන විෂය ඒකකයක්. අද දවසේදී කොම්මාස්ටර් හරහා ඔබට පැහැදිලි කරන්නේ 13 වසරට නියමිත වෙලා තියෙන පිරිවැය පරිමාලාභ විශ්ලේෂණය තුළින් කෙටි කාලීන කළමනාකරණ තීරණ ගැනීම සම්බන්ධවයි. 13 වසර විෂය නිර්දේශයේ 15 වන ඒකකයට අනුව අපි දන්නවා අපේ කෙටි කාලීන තීරණ ගැනීම සඳහා වැදගත් වන ආන්ත්‍රික පිරිවැයකරණය කියන පාඩම තමයි අද අපි සාකච්ඡා කරන්නේ. අපි දන්නවා කළමනාකරුවෝ වුණාම කළමනාකරුවෙක් තීරණ ගැනීමේ ක්‍රියාවලිය තමයි නිරත වෙන්නේ. අපි කළමනාකරණ කාර්යයන් විදිහට දකිනවා සැලසුම් කිරීම, සංවිධානය, මෙහෙයවීම, පාලනය. ඒ සියල්ලම කළමනාකරුවෝ ගන්නේ අපි තීරණ ගැනීම සඳහා. එතකොට අපි මේ තීරණ කියන ඒවා අපේ ආයතනික ගත්තොත් කෙටි කාලීන තීරණ හා දීර්ඝ කාලීන තීරණ කියලා කොටස් දෙකක් තියෙනවා. කෙටි කාලීන තීරණ වශයෙන් අපි හඳුන්වන්නේ අවුරුද්දක් හෝ අවුරුද්දකට වඩා අඩු කාලයක් තුළදී ප්‍රතිඵලයක් ව්‍යාපාරයට ළඟා කරගන්න ඉලක්ක කරගත්ත ගැනීම සඳහා නියමිත තීරණ. අපි නිදසුනක් විදිහට ගත්තොත් භාණ්ඩයක විකුණුම් මිල වැඩි කිරීම, භාණ්ඩයේ විකුණුම් ප්‍රමාණය වැඩි කිරීම, තොග පාලන ක්‍රම වෙනස් කිරීම, භාණ්ඩයේ දැවටුම් වෙනස් කිරීම, විකුණුම් ප්‍රවර්ධන ක්‍රම වෙනස් කිරීම, අන්න එවැනි තීරණ අපි සලකන්නේ කෙටි කාලීන තීරණ කියලා. ඒක කළමනාකරුවෙක් වුණාම මේ කෙටි කාලීන තීරණ ගැනීමේදී තාර්කික පදනමක් මත ගන්න ඕනේ. ඒ සඳහා තමයි අපි අද කතා කරන්නේ පිරිවැය පරිමාලාභ විශ්ලේෂණය පදනම් කරගෙන කෙටි කාලීන තීරණ නිවැරදිව ගන්නෙ කොහොමද කියන එක. අපි පළමුවෙන්ම සාකච්ඡා කරනවා ඒ අනුව ආයතනයක ඉතාම අත්‍යවශ්‍ය වෙනවා ඒ ආයතනයේ ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය හඳුනා ගැනීම. එතකොට අපි දන්නවා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයේදී යන පිරිවැය අපි මේ ආන්තික පිරිවැයකරණයේදී එහෙම නැත්නම් ලාභ විශ්ලේෂණයේදී කොටස් දෙකකට අපි වෙන් කරගන්නවා. පළවෙනි එක තමයි ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය. මේ ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය කියන එක බෙදන්නේ අපි පිරිවැය හැසිරීමේ පදනම මත. එතකොට අපි ස්ථාවර පිරිවැය කියන්නේ මොකක්ද කියලා අපි පළමුව බලමු. ඒකක හෝ ධාරිතා මට්ටම වෙනස් වුවද මුළු පිරිවැය වෙනස් නොවේ නම් අපි මේ පිරිවැය හඳුන්වනවා ස්ථාවර පිරිවැය කියලා. ඊළඟට අපි බලමු විචල්්‍ය පිරිවැය කියන්නේ මොකක්ද? ධාරිතා මට්ටම එහෙම නැත්නම් අපේ නිෂ්පාදන ඒකක මට්ටම වෙනස් වීමට සමානුපාතිකව යම් පිරිවැයක් වෙනස් වෙනවා නම් අපි ඒක සලකන්නේ විචල්්‍ය පිරිවැයක් විදියට. එහෙමනම් කෙටි කාලීන තීරණ ගැනීමේදී අපි ආයතනයක පිරිවැය වර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට පමණයි බෙදන්නේ. ඒ ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය. දැන් අපි බලමු මේ පිරිවැය වර්ග දෙකේ හැසිරීම ප්‍රස්ථාරකින් අපි පෙන්වන්නේ කොහොමද කියන එක. අපි ආයතනයක මුළු ස්ථාවර පිරිවැය. එතකොට මුළු ස්ථාවර පිරිවැය අපි කලින් කිව්ව විදිහටම නිෂ්පාදන මට්ටම වෙනස් වුවත් ඊට සමානුපාතිකව වෙනස් වෙන්නේ නැහැ. යම් සීමාවක් දක්වා ඒකාකාරීව තිබෙනවා. එතකොට අපි ප්‍රස්ථාරකින් පෙන්වුවොත් අපේ මුළු ස්ථාවර පිරිවැය ප්‍රස්ථාරය අපි රුපියල් 500යි කියලා ගමු. 500 නිෂ්පාදන මට්ටම 100, 200, 300, 400 කියන කවර නිෂ්පාදන මට්ටමකදී වුණත් අපිට පිරිවැය රුපියල් 500ක් පෙන්눔 කරනවා. ඒ අනුව ස්ථාවර පිරිවැය රේඛාව අපේ තිරස් අක්ෂයට සමාන්තරව ගමන් කරනවා. දැන් අපි බලමු මුළු විචල්්‍ය පිරිවැය හැසිරීම. එතකොටත් අපිට මුළු විචල්්‍ය පිරිවැය අපේ සිරස් අක්ෂයෙන් පෙන්නනවා. පරිමාව එහෙම නැත්නම් නිෂ්පාදන ඒකක සිරස් අක්ෂයෙන් පෙන්නනවා. එතකොට මුළු විචල්්‍ය පිරිවැය ප්‍රමාණය අපි ඒක සමානුපාතිකව වෙනස් වෙනවා. ඒකක 100ක් හැදුවොත් යන මුළු විචල්්‍ය පිරිවැය 200ක් හැදුවොත් දෙගුණ වෙනවා. ඒ විදිහට අපි ඒකක මත සමානුපාතිකව වෙනස් වෙන නිසා මූල ලක්ෂයෙන් පටන් අරන් සමාන්තර රේඛාවක් විදිහට මුළු පිරිවැය රේඛාව අපිට දක්වන්න පුළුවන්. දැන් අපි පැහැදිලි අපේ ආයතනයක මුළු ස්ථාවර පිරිවැය හා මුළු විචල්්‍ය පිරිවැය කවර ආකාරයෙන් සම්බන්ධයක් දක්වනවද කියන එක. අපි ආයතනයක කළමනාකරුවෙක් විදිහට කටයුතු කරනකොට
ආයතනයේ තිබෙන වියදම් අපිට හැකියාව තියෙන්න ඕනේ ස්ථාවර පිරිවැයක්ද විචල්්‍ය පිරිවැයක්ද කියන එක වෙන් කර හඳුනා ගන්න. ඒ නිසා අපි ස්ථාවර පිරිවැයට සහ විචල්්‍ය පිරිවැයට අදාළ නිදසුන් කිහිපයක් සලකා බලමු. ස්ථාවර පිරිවැය අපි දන්නවා රක්ෂණ වියදම්, වරිපනම් බදු, ගෙවල් කුලි, පරිපාලන වේතන වගේ ආයතනයේ භාණ්ඩ හෝ සේවා ඒකක මත වෙනස් වෙන්නේ නැති පිරිවැය. ඒවා අපි සලකන්නේ ස්ථාවර පිරිවැය. ඊළඟ විචල්්‍ය පිරිවැය. අපි දන්නවා ඍජු අමුද්‍රව්‍ය පිරිවැය. භාණ්ඩයක් හදන්න ඍජුවේ දාන අමුද්‍රව්‍ය ප්‍රමාණය ඒක මත සමානුපාතිකව වෙනස් වෙනවා. එවනම් අමුද්‍රව්‍ය පිරිවැය කියන්නේ ඍජු විචල්්‍ය පිරිවැයක්. ඒ වගේම ඍජු ශ්‍රම පිරිවැය නිෂ්පාදන ඒකක මත ශ්‍රමිකයෙකුට කරන ගෙවීම ඒකක මත සමානුපාතිකව වෙනස් වෙනවා. ඒ නිසා අපි ඒකත් සලකන්නේ ඍජු ශ්‍රම පිරිවැයක් විචල්්‍ය පිරිවැයක් විදිහට. විකුණුම් මේක මත ගෙවන කොමිස්. අපි විකුණුම් කළමනාකරුවෙකුට ඒකක මත කොමිස් ගෙවනවා නම් එයා විකුණන ඒකක මත ඒක සමානුපාතිකව වෙනස් වෙන නිසා අපිට කියන්න පුළුවන් විචල්්‍ය පිරිවැයට උදාහරණයක් විදිහට විකුණුම් මේක මත ගෙවන කොමිස්. අපි මේ දැක්වේ අපේ පිරිවැය වර්ග කීපයක් පමණයි ওই වර්ග කිරීම යටතේ. ආයතනයක මුළු ස්ථාවර පිරිවැය හා මුළු විචල්්‍ය පිරිවැය අපි පළමුව සාකච්ඡා කරා. ඒ වගේම අපිට මේ ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය නිෂ්පාදන ඒකකයකට කවර ආකාරයෙන්ද ගමන් කරන්න කියන එකත් අවබෝධයක් තියෙන්න ඕන. මොකද අපි දැනගන්න ඕන ඒකකයක විචල්්‍ය පිරිවැය ඒකකයක ස්ථාවර පිරිවැය කොයි ආකාරයෙන්ද ගණනය කරගන්න අවශ්‍ය වෙන්නේ කියන කාරණේ. ඒ නිසා අපි බලමු දැන් ඒකකයක ස්ථාවර පිරිවැය හැසිරීම කොහොමද කියලා. ඒකට පළමු ප්‍රස්ථාරේ ඒකකයක ස්ථාවර පිරිවැය අපි සිරස් අක්ෂයෙන් පෙන්නනවා ඒකක ගාන පෙන්නනවා. අපි එතකොට පැහැදිලි ඒකක ගාන වැඩි වෙනකොට අපේ ස්ථාවර පිරිවැය රේඛාව පහළට ගමන් කරනවා. ඒකක ගාන අඩු වෙන්න පිරිවැය රේඛාව ඉහළට ගමන් කරනවා. ඒ කියන්නේ අපි ඒකක ප්‍රමාණය වැඩි වෙනකොට ඊට ක්‍රමානුකූලව අපේ පිරිවැය රේඛාව අඩු වෙනවා. එතකොට ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට ඒකකයේ පිරිවැය අඩු වෙනවා. ඒකක සංඛ්‍යාව අඩු වෙනකොට පිරිවැය වැඩි වෙනවා. ඊළඟට අපි බලමු ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒක අපිට මනා සම්බන්ධයක් තියෙනවා ඒකකයක විචල්්‍ය පිරිවැය. දැන් ඔබ දැක්ක පමණින් මේක ස්ථාවර පිරිවැය රේඛාව ඔබේ මනසේ රැඳෙනවා ඇති. නමුත් ඒකකයක විචල්්‍ය පිරිවැය කියන්නේ අපි අනිවාර්යයෙන්ම ඒක තිරස් අක්ෂයට සමාන්තරව ගමන් කරන්නේ. ඒ කියන්නේ ඒකකයක විචල්්‍ය පිරිවැය වෙනස් වෙන්නේ නැහැ කියන කාරණේ. අපි බොරු සරල උදාහරණයකින් බලමු. අපි අමුද්‍රව්‍ය විදියට අපි ගන්න ඍජු අමුද්‍රව්‍යයක්. අපි උදාහරණයේ විදියට අපි ගමු නිෂ්පාදන ඒකකයක් පාන්. පාන් ගෙඩියක් හදන තිරිඟු පිටි රුපියල් 30ක් යනවා. ඒතර එකක් ඇදුවොත් 30ක් යනවා. පාන් ගෙඩි දෙකක් නිෂ්පාදනය කරන්න ගියොත් රුපියල් 60ක තිරිඟු පිටි යනවා. තුනක් හදන්න ගියොත් 90ක යනවා. දැන් අපි ඒකකයක විචල්්‍ය පිරිවැය හොයාගන්නේ කොහොමද? එකක් ඇදුවොත් 30යි, දෙකක් ඇදුවොත් 60 නම් 62න් බෙදුවත් 30යි. පාන් ගෙඩි තුනක් හදන්න රුපියල් 90ක් යනවා නම් ඒක තුනෙන් බෙදුවොත් ඒකකයක විචල්්‍ය පිරිවැය 30යි. දැන් එනවා නිෂ්පාදන මට්ටම වෙනස් වුණාට ඒකකයක විචල්්‍ය පිරිවැය ස්ථාවරයි කියලා ඔබට පැහැදිලි. ඒ නිසා හොඳට මතක තබා ගන්න ඒකකයක විචල්්‍ය පිරිවැය වෙනස් නොවන බව. ඒකේ ප්‍රස්ථාරයෙන් අපි ඉදිරිපත් කරන්නේ තිරස් අක්ෂයට සමාන්තරව තමයි ඒකකයක විචල්්‍ය පිරිවැය ගමන් කරන්නේ. දැන් අපි සලකා බලමු අපේ ආයතනයක ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය වෙන් කර හඳුනාගෙන මුළු පිරිවැය ගණනය කරන්නේ කොහොමද කියලා. අපිට දැන් පැහැදිලි ස්ථාවර පිරිවැය කියන්නේ ඒක මත වෙනස් නොවන පිරිවැයක්. විචල්්‍ය පිරිවැය කියන්නේ ඒකක මත වෙනස් වන පිරිවැයක්. දැන් අපි ක්‍රියාකාරකම් විදියට අභ්‍යාසයකට යමු. ඇඟලුම් නිෂ්පාදනයක අලෙවිකරන ස්ටාර් ඇපරල් ආයතනයේ පහත පිරිවැය දී ඇත. වාර්ෂික ගොඩනැගිලි කුලී 1,20,000යි. ඇඟලුම් 1000ක් නිපදවීමට අවශ්‍ය රෙදි සඳහා 1,60,000යි. එක් ඇඳුමකට ජොකී මැෂින් ක්‍රියා කරවන්නෙකුට ගෙවන වැටුප රුපියල් 50යි. නූල් බොත්තම් සඳහා රුපියල් 20000යි. කාර්ය මණ්ඩල වැටුප වාර්ෂිකව 60000යි. ඇඟලුම් ඒකකයකට දෙන විකුණුම් කොමිස් 10යි. සේවකයන් ප්‍රවාහනය සඳහා බස් රථ වෙනුවෙන් ඉන්ධන වියදම් රුපියල් 20000යි. ඉතින් අපි මේ වියදම් ටිකෙන් අපි කොහොමද බලමු අවශ්‍ය වන්නේ ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය වෙන්වෙන්ව ගණනය කරන්න. ඒකකයක විචල්්‍ය පිරිවැය ගණනය කරන්න. ඔබට පැහැදිලි මුළු විචල්්‍ය පිරිවැය හොයාගත්තොත් අපිට පුළුවන් ඒකක ගාණෙන් බෙදලා ඒකකයක විචල්්‍ය පිරිවැය ගණනය කරන්න.
බලන්න එතකොට විසඳුම දිහාට ස්ථාවර පිරිවැය ගොඩනැගිලි කුලී අපි නිෂ්පාදනය 1000ක් කරත් 1,20,000ක් ගෙවන්න ඕනේ 500ක් කරත් 200ක් කරත් ඒක ස්ථාවරයි. ඒ නිසා අපි ඒක සලකන්නේ ගොඩනැගිලි කුලී ස්ථාවර පිරිවැයක් විදියට. ඊළඟ කාර්ය මණ්ඩල වේතනයත් වාර්ෂිකව 60000ක්. ඒක නිෂ්පාදන ඒක මත ගෙවන එකක් නෙමෙයි. සේවකයෝ ප්‍රවාහනයට යන වියදමත් ඉන්ධන වියදමත් සේවකයින් මත වෙනස් වෙන්නේ නැති වියදමක්. එක සේවකයෙක් ගියත් වාහනේ ඉන්ධන වියදම මේ විදිහටම යනවා. ඒ නිසා අපිට ස්ථාවර පිරිවැය ගත්තොත් ගොඩනැගිලි කුලිය, කාර්ය මණ්ඩල වේතන, ඉන්ධන වියදම් වගේ දේවල් අපි තුනම එකතු කරොත් අපිට එතනින් පෙන්නනවා රුපියල් ලක්ෂ 2ක ස්ථාවර පිරිවැයක්. දැන් ඔබ බලන්න විචල්්‍ය පිරිවැය. අපිට රෙදි සඳහා යන එක සහ නූල් සඳහා යන එක අපිට ඍජු ද්‍රව්‍ය පිරිවැයක් 1 ලක්ෂ 2ක් වෙනවා. ඇඟලුම් සේවකයන්ට ගෙවන්න ඇඟලුම් 1000ක් නිෂ්පාදනය කරන ඒකක මත ඒ අනුව වෙනස් වෙනවා. ඒකට සේවක වැටුප රුපියල් 50000ක් වෙනවා. විකුණුම් කොමිස් අපිට විකුණන ඒකක මත ගෙවන්නේ ඒ අනුව වෙනස් වෙනවා. එතකොට අපි එතන ලැබෙනවා පිළිතුර 10000ක්. එතකොට ද්‍රව්‍ය පිරිවැය, සේවක වැටුප, විකුණුම් කොමිස් මේවා ඒකක මත වෙනස් වෙන පිරිවැය. ඒ නිසා අපි ඒවට සලකනවා විචල්්‍ය පිරිවැය. එතකොට මුළු විචල්්‍ය පිරිවැය 2,60,000යි. ඒකක විචල්්‍ය පිරිවැය හොයන්න අපි මොකද කරන්නේ? මුළු විචල්්‍ය පිරිවැය ඒකක 1000න් බෙදනවා. එතකොට අපිට පිළිතුර ලැබෙනවා රුපියල් 260ක විචල්්‍ය පිරිවැයක්. හොඳයි අපි තවත් එවැනි උදාහරණයකට යමු. උසස් පෙළ විභාගය වෙනුවෙන් සංවිධානය කළ ලද පැය 3ක වැඩමුළුවක් සඳහා අදාළ තොරතුරු පහත දී ඇත. ශාලා කුලිය පැයකට 10000යි. දේශන ගාස්තු පැයකට 15000යි. ප්‍රචාරණ වියදම් 25000යි. දේශනයට අදාළ නිබන්ධන කට්ටලයට 500යි. කෙටි ආහාරයක් හා බීම බෝතලයක් වෙනුවෙන් එක් සිසුවෙකුට රුපියල් 250යි. මුඛාවරණයක් සඳහා එක් සිසුවෙකුට රුපියල් 150යි. අපි බලමු මොනවද අපිට ශිෂ්‍යයෝ 100ක් මේ වැඩමුළුවට දායක වෙනවලු. අවශ්‍ය වන්නේ මුළු ස්ථාවර පිරිවැය හා මුළු විචල්්‍ය පිරිවැය. දැන් මෙවැනි අවස්ථාවකදීත් අපි ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය වෙන් කරගන්නේ අපිට ඒකට සම්බන්ධ වෙන ශිෂ්‍ය සංඛ්‍යාව අනුව වෙනස් වෙනවද නැද්ද කියන කාරණේ මත. අපි බලමු ඒ අනුව කොහොමද අපේ මුළු ස්ථාවර පිරිවැය මේ මුළු විචල්්‍ය පිරිවැය කීයද කියන එක. දැන් බලන්න අපි එතන විසඳුම විදියට ශාලා කුලිය. ඒතර ශාලාව අය කරන්නේ පැයකට 10000යි. පැය 3ක් අපි සම්මාන්තරණය පැවැත්වුවොත් අපි 30000. ඒක ශිෂ්‍ය සංඛ්‍යාව මත වෙනස් වෙන්නේ නැහැ. දේශකයාට ගෙවන දේශන ගාස්තුව පැයකට 15000යි. පැය 3ක් දේශකයා වැඩ කරනවා නම් 45000යි. ඒතර දේශකයාගේ ගාස්තුවත් අපේ ශිෂ්‍ය සංඛ්‍යාව මත වෙනස් වෙන්නේ නැති වියදමක්. ප්‍රචාරණ වියදම් ඒකත් අපි සම්බන්ධන ශිෂ්‍ය සංඛ්‍යාව අනුව වෙනස් වෙන්නේ නැති දෙයක්. එහෙනම් අපිට එතන තියෙනවා පැහැදිලිවම මුළු ලක්ෂයක ස්ථාවර පිරිවැයක්. බලන්න විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය කියන්නේ අපි කලිනුත් කියපු විදිහට ඒකක මත වෙනස් වෙන. අර ශිෂ්‍ය සංඛ්‍යාව අනුව අපිට වෙනස් වෙනවා. නිබන්ධන ගාස්තු 500ක් යනවා. ශිෂ්‍යෝ 100ක් සම්බන්ධ වුණොත් 50000යි. කෙටි ආහාරයක් අපි ඒගොල්ලන්ට ලබා දෙනවා. ඒතර ශිෂ්‍යෝ 100ක් සම්බන්ධ වුණොත් එක්කෙනෙකුට 250 නිසා එතන අපිට වැය කරන්න වෙනවා 25000ක්. මුඛාවරණයත් ඒ වගේම. එක ශිෂ්‍යයෙකුට 150ක මුඛාවරණයක් දෙන්න වෙනවා. ශිෂ්‍යෝ 100ක් ආවොත් එතන අපිට 15000යි. එතකොට අපි මේ වැඩමුළුවට රුපියල් 90000ක විචල්්‍ය පිරිවැයක් අපිට වැය වෙනවා. අපිට මේකෙන් එක ශිෂ්‍යයෙකුට වැය වෙන විචල්්‍ය පිරිවැය දැනගන්න ඕන නම් අපි කලින් වගේම මුළු විචල්්‍ය පිරිවැය 90000යි. ශිෂ්‍ය සංඛ්‍යාව 100යි. ඒ අනුව එක ශිෂ්‍යයෙකුට අපේ අනිවාර්යයෙන්ම විචල්්‍ය පිරිවැය වෙනවා රුපියල් 900ක මුදලක්. දැන් ඔබට මම පැහැදිලි කරා ආයතනයක ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් නිර්ණායකයක්. ඒ අනුව අපි බලමු ඊළඟ ක්‍රියාකාරකමින් අපිට යම් ගනුදෙනු කීපයක් දීලා අපෙන් අහනවා මේක විචල්්‍ය පිරිවැය නම් V අකුරත් ස්ථාවර පිරිවැය නම් F අකුරත් ලෙස වර්ග කරන්න. අපි බලමු මෙතන අවස්ථා A B C D කියලා අපිට ප්‍රශ්නේ දීලා තියෙනවා. නිපදවන ලද කමිස ප්‍රමාණය මත සේවක වේතන. ඒක ඒකට ඍජු ශ්‍රමයක් ඒක මත වෙනස් වෙනවා. එහෙනම් අපිට ඒකට දාන්න පුළුවන් V අකුර. එහෙම නැත්නම් විචල්්‍ය පිරිවැය. කමිස වලට අල්ලනු ලබන බොත්තම් පිරිවැය. ඒකත් අපි කමිස ප්‍රමාණය මත බොත්තම් පිරිවැය අඩු වැඩි වෙනවා. එහෙනම් අපිට ඒකත් විචල්්‍ය පිරිවැයක් විදිහට V අකුර දාන්න පුළුවන්. කර්මාන්ත ශාලාව සඳහා
රක්ෂණ වාරිකය. ඒක අපිට අපි හදන කමිස ප්‍රමාණය මත වෙනස් වෙන්නේ නැති පිරිවැයක්. එහෙනම් අපි ඒකට F අකුර එහෙම නැත්නම් ස්ථාවර පිරිවැය කියලා නම් කරන්න පුළුවන්. නිෂ්පාදන සුපරීක්ෂකවරුන්ගේ වැටුප්. නිෂ්පාදන සුපරීක්ෂකවරුන්ගේ වැටුප් ඒකත් අපි හදන කමිස ප්‍රමාණය මත වෙනස් වෙන්නේ නැති පිරිවැයක්. ඒ අනුව අපිට ඒක සලකන්න පුළුවන් ස්ථාවර පිරිවැයක් විදියට. දැන් ඔබට ඉතාම පැහැදිලි ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය වර්ග කරගන්න ආකාරය. දැන් අපි ඊට වඩා වෙනත් විදිහේ ක්‍රියාකාරකමකට යමු. දින 10ක් පුරා පැවැත්වීමට නියමිත වෙළඳ ප්‍රදර්ශනයකදී නව භාණ්ඩයක් හඳුනා දීමට සහ විකිණීමට සමාගමක් බාරගෙන ඇත. වෙළඳ ආයතනය තුළ මේ භාණ්ඩයේ විකුණුම් මිල රුපියල් 10000ක් වුවත් ප්‍රදර්ශන කුටියේදී මිලෙන් 20%ක් අඩු කර විකිණීමට අපේක්ෂා කරයි. භාණ්ඩයේ ගැනුම් මිල රුපියල් 6000කි. ප්‍රදර්ශන කුටිය සඳහා අපේක්ෂිත පිරිවැය පහත දැක්වේ. බලන්න ප්‍රදර්ශන කුටිය සඳහා කුලිය 50000යි. අත්පත්‍රිකා මුද්‍රණය කිරීමේ පිරිවැය මේ ප්‍රදර්ශනය සම්බන්ධ මහජන දැනුවත් කිරීමට අපිට 15000ක් ගිහිල්ලා තියෙනවා. ප්‍රදර්ශන කුටියේ කළමනාකරුගේ දීමනාව. එතකොට ප්‍රදර්ශන කුටිය බාරව ඉන්න කළමනාකරුට අපි 30000ක් දෙනවා. විකුණුම් සහකරු දීමනාව එක් දිනයකට. එතකොට එක දින 10ක් තියෙනවා. එක් දිනයකට රුපියල් 1000ක් විකුණුම් සහකරු සඳහා දීමනාවක් අපි ලබා දෙනවා. ඊළඟට විකිණන සෑම ඒකකයක් සඳහාම කළමනාකරුට විකුණුම් මිල මත 10%ක කොමිස් මුදලක් හිමි වේ. එතකොට අපි විකිණන සංඛ්‍යාව මත එනවා. විකුණුම් සහකරුවන් දෙදෙනෙකු දින 10ක් තුල සේවයේ යෙදීමට අපේක්ෂා කෙරේ. ප්‍රදර්ශනයේ විකුණන භාණ්ඩයක් වෙනුවෙන් රුපියල් 200ක් වටිනා කෝප්පයක් තෑගි කරේ. ප්‍රදර්ශන කාලය තුල භාණ්ඩ 100ක් අලෙවි කිරීමට අපේක්ෂා කරනවා. අවශ්‍ය වන්නේ ප්‍රදර්ශන කුටිය පවත්වාගෙන යාමට දැරිය යුතු මුළු ස්ථාවර පිරිවැය හා මුළු විචල්්‍ය පිරිවැය ගණනය කිරීම. දැන් අපිට කලින් වගේම අපිට මේ වියදම් ටිකෙන් වෙන් කරගන්න වෙනවා අපි බලාපොරොත්තු වෙන අලෙවි කරන 100ට සමානුපාතිකව මේ වියදම් වෙනස් වෙනවද කියන කාරණේ. ඒ අනුව අපි බලමු අපේ විසඳුම. ප්‍රදර්ශන ශාලා කුලිය. ඒතකොට ඒකක මත වෙනස් වෙන්නේ නැහැ. 100ක් අපේක්ෂා කරත් අපි 50ක් වික්කත් 60ක් වික්කත් ප්‍රදර්ශන ශාලා කුලියට අපි රෙන්ට් එක ගෙවන්න ඕනේ. ඒ කියන්නේ 50000 ස්ථාවරයි කියන එක. අත්පත්‍රිකා පිරිවැය. ඒකත් අපේ ඒකක මත වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට ප්‍රදර්ශන කුටියේ කළමනාකරන දීමනාව 30000 වෙනස් වෙන්නේ නැහැ. විකුණුම් සහකරු අපි දන්නවා දෙන්නෙක් කටයුතු කරනවා. එතකොට දින 10ට එක්කෙනෙකුට 1000 ගාණ දෙන්න ඕනේ. එතන 20000යි. එතකොට මෙතන අපිට මුළු ස්ථාවර පිරිවැය 110000ක් වෙනවා. ඒ වගේම අපි බලමු දැන් මේ කුටි දැන් බලමු අපි විචල්්‍ය පිරිවැය මොකක්ද කියලා. ගැනුම් මිල. අපි විකුණන ප්‍රදර්ශන කුටියේදී බලාපොරොත්තු වෙන භාණ්ඩයේ ගැනුම් මිල වශයෙන් අපි 6000යි. ඒකට 100ක් ගන්න ගියාම අපිට යනවා එතන ලක්ෂ 6ක මිලක්. තෑගි කරන කෝප්පය. එතකොට අපි ප්‍රදර්ශනයේදී විකුණන්න බලාපොරොත්තු වෙනවා 100ක්. ඒ 100ට අපි එක කෝප්පයකට රුපියල් 200ක් යනවා. එතකොට කෝප්පේ සඳහා රුපියල් 20000ක් අපිට තෑගි කරොත් දෙන්න වෙනවා. ඒකත් ඒකක මත වෙනස් වෙනවා. විකුණුම් කොමිස්. එතකොට ප්‍රදර්ශන ශාලා කුටියේ ඉන්න එක්කෙනෙක් වික්කොත් භාණ්ඩයට කොමිස් මුදලක් ලැබෙනවා. එතකොට ඒකත් විකුණුම් මත වෙනස් වෙන නිසා 100 වැඩි කිරීම 100 කියන්නේ 10000ක් වෙනවා. එතකොට අපිට මුළු ස්ථාවර පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය 630000යි. මුළු විචල්්‍ය පිරිවැය 630000ක එකතුවක් අපිට පෙන්වුම් කරනවා. දැන් අපි බලමු තරමක් වෙනස් වූ ක්‍රියාකාරකමට යන්න. අපි ස්ථාවර පිරිවැය හා විචල්්‍ය පිරිවැය පොඩි ගණනය කිරීමක් ආශ්‍රයෙන් සමාගමක් තනි භාණ්ඩයක් නිපදවනු ලබන අතර ඒකකයක් රුපියල් 50කට විකුණනු ලබයි. පහත තොරතුරු ක්‍රියාකාරී මට්ටම් දෙකකට අදාළ වේ. දැන් අපේ නිෂ්පාදන මට්ටම් දෙකක් තියෙනවා. ඒකක ගාන 2000 දී එකක් වෙනවා පිරිවැය 50. එතකොට ඒකක මට්ටම් 3000 දී 40ක් වෙනවා. දැන් අපේ ප්‍රශ්نين අහන්නේ අපේ මුළු ස්ථාවර පිරිවැය හා මුළු විචල්්‍ය පිරිවැය කොහොමද අපි හොයාගන්නේ කියන එක. එතකොට ඔබ ඉතා පැහැදිලිව මතක තියාගන්න අපිට දීලා නැත්නම් අපිට ඒක විචල්්‍ය පිරිවැය ගණනය කරගන්න හැකියාවක් තියෙනවා. අපිට පුළුවන් ඒකක ගණන ඒකක පිරිවැයෙන් වැඩි කරලා මුළු පිරිවැය ගණනය කරන්න. ඒ අනුව අපි
ඒකක 2000ක් මට්ටමේදී අපිට මුළු පිරිවැය ලක්ෂයක් වෙනවා. 50ක් නිසා. ඒකක 3000ක් අපි නිෂ්පාදනය කරන්න ගියොත් අපේ පිරිවැය 1,20,000ක් වෙනවා. දැන් බලන්න එතකොට අපිට අපි සලකන්නේ U කියන්නේ නිෂ්පාදන මට්ටම නැත්නම් ඒකක ප්‍රමාණය, FC කියන්නේ ස්ථාවර පිරිවැය, VC කියන්නේ විචල්්‍ය පිරිවැය. ඒකට ඔබ දන්නවා ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය දෙක මුළු පිරිවැයට සමානයි. ඒතර මුළු පිරිවැය කියන්නේ total cost එක TC කියලා අපි හඳුන්වනවා. එතකොට අපි බලන්න දැන් මේකේ අපි කොහොමද අපි විචල්්‍ය පිරිවැය හොයාගන්නේ? ඒකට අපිට ඊටාම පැහැදිලි ක්‍රමයක් තියෙනවා. අපේ මුළු පිරිවැයේ වෙනස අපේ නිෂ්පාදන මට්ටම් වල වෙනසින් අපි බෙදනවා. දැන් බලන්න අපේ TC ගත්තොත් 2000 දී ලක්ෂයයි 3000 දී 1,20,000යි. ඒ අනුව එතන වෙනසක් පෙන්නනවා රුපියල් 20,000ක. ඒක තමයි මුළු පිරිවැයේ වෙනස. දැන් අපි ඒකක වෙනස ගැන අවධානය යොමු කරමු. දැන් අපි මුළු පිරිවැයේ වෙනස 20,000ක් වෙනවා. ඒ වගේම අපේ නිෂ්පාදන මට්ටම් වල වෙනස ගත්තොත් 2000යි 3000යි අතර වෙනස 1000යි. අපිට එනම් හොඳට මතක තියාගන්න ඒකක එක විචල්්‍ය පිරිවැය අපි ගණනය කරන්න නම් අපි 20000 බෙදන්න ඕනේ 1000න්. එතකොට ඒකක එක විචල්්‍ය පිරිවැය 20යි. ඔබට මම කලින් කියපු විදිහටම ඒකක එක විචල්්‍ය පිරිවැය කවර නිෂ්පාදන මට්ටමකදීත් වෙනස් වෙන්නේ නැහැ කියන එක අපි කලින් දැනුවත් වෙච්ච නිසා අපිට දැන් හැකියාව තියෙන එක අවබෝධ කරගන්න. ඒතර ඒකක එක විචල්්‍ය පිරිවැය 20යි. එතකොට අපිට ගත්තොත් 2000 දී අපිට ඒකක එක 2000 දී විචල්්‍ය පිරිවැය ගණනය කරන්න හැකියාව තියෙනවා. 2000 වැඩි කිරීම 20 කියන්නේ 40000යි. එතකොට විචල්්‍ය පිරිවැය 40000 වුණොත් අපිට මුළු පිරිවැය ලක්ෂයක් නිසා ඉතිරි කොටස වශයෙන් 60000ක ස්ථාවර පිරිවැයක් අපිට ලියන්න පුළුවන්. ඊළඟට අපි බලමු අපි 3000 දී විචල්්‍ය පිරිවැය 3000 වැඩි කිරීම එතකොට අපිට 20 ඒ කියන්නේ 60000යි විචල්්‍ය පිරිවැය. එතකොට මුළු පිරිවැය 1,20,000 නිසා එතනත් ස්ථාවර පිරිවැය 60000ක් පෙන්නනවා. දැන් එතකොට අපිට උත්තරයක් වශයෙන් ගන්න පුළුවන් අපිට බලව පිළිතුර මොකද්ද තියෙන්නේ කියලා පස්වෙනි උත්තරේ නේද? 60000යි ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය ඒකක එක 20යි. අපෙන් අහලා තියෙන්නේ මුළු ස්ථාවර පිරිවැය සහ ඒකක එක විචල්්‍ය පිරිවැය කියන එක ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ. එහෙනම් අපිට ගැළපෙන පිළිතුර අපි තෝරගන්නවා පස්වන පිළිතුර විදියට. දැන් අපි ගමන් කරමු ඒ හා සමාන තවත් ක්‍රියාකාරකමක් දෙසට. නිෂ්පාදන ධාරිතාවයේ ඒකක 8000ක් සහ ඒකක 20000ක් වන විට සමාගමක නිෂ්පාදන පිරිවැය පිළිවෙලින් රුපියල් 50000ක් හා රුපියල් 1,15,000ක් විය. නිෂ්පාදන ධාරිතාවයේ ඒකක 1000 ඉක්මවන විට රුපියල් 5000ක අතිරේක ස්ථාවර පිරිවැයක් දැරීමට සිදුවේ. ඒකක 15000ක් නිපදවන විට පහත පිරිවැය ගණනය කරන්න. මොකද්ද ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය. එතකොට අපි බලමු කොහොමද 15000ක් නිෂ්පාදනය කරන විට මුළු පිරිවැය කොහොමද කියන කාරණේ. අපෙන් අහන්නේ 15000 නිෂ්පාදනය කරොත් මුළු පිරිවැය කීයද කියන එක. දැන් මේ ගානේදී අපි අර කලින් ගෙනාවු ගානට වඩා පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? අපිට 10000ක් ඉක්මවන විට අපිට වැය වෙනවා අතිරේක ස්ථාවර පිරිවැයක්. එහෙනම් අපි දරුවෝ ඊළඟට කළ යුතු දේ තමයි අපේ නිෂ්පාදන මට්ටම 8000යි 20000යි යුනිට් ප්‍රමාණය මට්ටම් දෙකේ අපි ඒකෙත් අර විදිහටම ඒකක එක විචල්්‍ය පිරිවැය ඉස්සෙල්ලා ගණනය කරගන්න ඕනේ අපිට මුළු පිරිවැය දැනගන්න. ඒ සඳහා අපි බලමු අපිට ඒකක එක විචල්්‍ය පිරිවැය කොහොමද ගණනය කරන්නේ. 8000 දී මුළු පිරිවැය TC 50000යි 20000 දී අපේ ගාණය සඳහන් කරලා තියෙනවා 1,15,000ක්. ඒ අනුව අපි බලන්න දැන් අපේ කොහොමද අපි විචල්්‍ය පිරිවැය හොයාගන්නේ. එතකොට අපිට සැලකිලිමත් විය යුතුයි අපේ ගාණ කියලා තියෙන නිසා 10000 ඉක්මවන විට අතිරේක ස්ථාවර පිරිවැයක් 5000ක් යනවා කියන කාරණේ. ඒ අනුව අපි අනිවාර්යයෙන්ම අපේ 1,15,000ක් කියන 20000 මට්ටමේදී ඒක ඇතුලේ තියෙනවා 5000ක ස්ථාවර අතිරේක ස්ථාවර පිරිවැයක්. දැන් අපිට ඒක ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව අපි 50000න් සහ 1,15,000න් 5000ක් අයින් කරපුවාම 1,10,000 අතර වෙනස තමයි මුළු පිරිවැය වෙනස විදිහට අපි ගන්න. එතකොට මතක තියාගන්න අතිරේක ස්ථාවර පිරිවැය අපි මෙතනදී ඉවත් කරන්න ඕන කියන කාරණේ.
එතකොට අපිට 50000යි 110000යි අතර වෙනස තමයි 60000 වෙන්නේ. නැත්නම් අපිට පැහැදිලිව පෙනේ 60යි 115යි අතර 65ක් වෙන්න ඕන කියලා. අපි 60 ගත්තේ අර අතිරේක ස්ථාවර පිරිවැය අයින් කරනවා. ඒතර 60000 අපි නිෂ්පාදනයේ වෙනසින් බෙදනවා. නිෂ්පාදන මට්ටම් 8000යි 20000යි කියන්නේ ඒ දෙක අතර වෙනස 12000යි. එතකොට කලින් වගේම අපි මුළු පිරිවැයේ වෙනස ඒකකවල වෙනසින් බෙදුවොත් 60000 බෙදීම 12000 කියන්නේ රුපියල් 5යි ඒකකයක විචල්්‍ය පිරිවැය. දැන් ඔබට ඒ තර්කය අනුව අපි 8000ක් නිෂ්පාදනය කරන්න ගියොත් අපිට විචල්්‍ය පිරිවැය හොයාගන්න පුළුවන් 8000 පහෙන් වැඩි කරලා 40000. ඒ වගේම එතකොට අපේ මුළු පිරිවැය 50000ක් වන නිසා ස්ථාවර පිරිවැය 10000ක් වෙනවා. දැන් අපි 20000ක් හදන්න ගියොත් 20000 වැඩි කරනවා විචල්්‍ය පිරිවැය එකකේ රුපියල් 5 නිසා. එතකොට අපි විචල්්‍ය පිරිවැය ලක්ෂයයි. එතකොට මුළු පිරිවැය 115000ක් වන නිසා ස්ථාවර පිරිවැය එතන 15000ක් පෙන්නනවා. දැන් අපේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ නිෂ්පාදන මට්ටම 15000ක්. අපේ ආයතනයේ 15000 නිෂ්පාදනය කරන්න යනකොට පිරිවැය ගණනය කරන්න. එතකොට 15000 කියන්නේ ඒකක 10000 ඉක්මවලා. එහෙනම් ස්ථාවර පිරිවැය අපිට 15000යි. විචල්්‍ය පිරිවැය 15000 වැඩි කරනවා 5න් 75000යි. ඒ අනුව අපි 75යි 15යි එකතු කරපුවාම රුපියල් 90000ක ස්ථාවර මුළු පිරිවැයක් අපිට පෙන්눔 කරනවා. එතකොට උදාහරණයට වඩා පොඩි වෙනසක් කරා අතිරේක ස්ථාවර පිරිවැය නිෂ්පාදන මට්ටමේදී ඉවත් කරන්න ඕන කියන කාරණේ ඔබට දැනුවත් කරා. හොඳයි. දැන් අපි යන්නේ පිරිවැය පරිමාලාභ විශ්ලේෂණයේ භාවිතයන්. අද අපේ පාඩම කළමනාකරුවන්ට කෙටි කාලීන තීරණ ගැනීම සඳහා තමයි මේ පිරිවැය පරිමාලාභ විශ්ලේෂණය අපි පාවිච්චි කරන්නේ. ඒ අනුව අපි දන්නවා අපේ වැදගත්ම සාධකය අපි දැන් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. පිරිවැය පරිමාලාභ විශ්ලේෂණයේ භාවිතයන් අනුව පළවෙනි තැන අපිට ලැබෙනවා දායකය එහෙම නැත්නම් සහභාගී කියන වචනෙට. ආයතනයක ආදායම හා විචල්්‍ය පිරිවැය අතර වෙනස සහභාගී හේවත් දායකය ලෙස හඳුන්වයි. ඔබ දන්නවා දැන් ආදායම කියන්නේ භාණ්ඩයේ විකුණුම් මිලෙන් විකුණුම් ප්‍රමාණය වැඩි කරොත් මුළු ආදායම ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒකකයක ගත්තොත් ඒකකයක විකුණුම් මිල තමයි ආදායම. අපි මේ ආදායමෙන් විචල්්‍ය පිරිවැය අයින් කරනවා. ඒ කියන්නේ ස්ථාවර පිරිවැය ගැන අපි හිතන්නේ නැහැ. විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය විතරක් අයින් කරොත් ඒ දෙක අතර වෙනස තමයි අපි දායකයෙ එහෙම නැත්නම් සහභාගී ලෙස හඳුන්වන්නේ. මේ ඒකක දායකයා හා මුළු දායකයෙ වශයෙන් ආකාර දෙකකට ගණනය කර හැකියි. ඒකට කළමනාකරුවන් තීරණ ගන්න අවශ්‍ය විටකදී ඒකක දායකයෙ හොයන්න ඕන වුණොත් අපිට පුළුවන් ඒකක දායකය ගණනය කරන්න. ඒ කොහොමද? ඒකක විකුණුම් මිලෙන් ඒකක විචල්්‍ය පිරිවැය අඩු කරනවා. ඒකක විකුණුම් මිලෙන් ඒකක විචල්්‍ය පිරිවැය අඩු කරනවා. එතකොට අපිට උත්තරේ එනවා ඒකක දායකය නැත්නම් ඒකක සහභාගී. ඊළඟට අපි ආයතනය දැනගන්න අවශ්‍ය වුණොත් අපි වර්තමානයේ ලැබෙන මුළු දායකය. එතකොට අපිට ගන්න වෙන්නේ මුළු ආදායම. මුළු ආදායමෙන් මුළු විචල්්‍ය පිරිවැය අඩු කරපුවාම අපිට එනවා මුළු දායකය. එතකොට අපිට පිරිවැය පරිමාලාභ විශ්ලේෂණේ දායකය කියන වචනේ ඔබට අලුත් වෙන්න පුළුවන්. මම නැවතත් ඔබට පැහැදිලි කරනවා දායකය කියන්නේ විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කරපුවාම. තවත් පැහැදිලි කරොත් ඒ දායකය තුල අන්තර්ගතයි ලාභය සහ ස්ථාවර පිරිවැය කියන කොටස් දෙක. එතකොට අපි ස්ථාවර පිරිවැයයි ලාභයයි අනිවාර්යයෙන්ම එකතු කරොත් දායකයට සමාන වෙනවා. අපි ඒවා ඉස්සරහට ඒ ලක්ෂණ ගැන කතා කරමු. හොඳයි. කළමනාකරුවෙකුට දැනගත යුතු වැදගත්ම කාරණය තමයි මේ දායකය අපේ ආයතනයේ භාණ්ඩයේ විකුණුම් මිලට අතර ඇති සම්බන්ධතාවය. එතකොට මේක අපි මනින්න පොඩි දර්ශකයක් හදනවා අනුපාතයක්. අපි ඒකට නම තියමු දායක විකුණුම් අනුපාතය. මේකට තවත් නමක් කියනවා ලාභ පරිමා අනුපාතය. බලන්න ඔබට ඒක ගැන හැඳින්වීමක් තියෙනවා දායකය විකුණුම් මිලේ ප්‍රතිශතයක් ලෙස ගණනය කිරීම. දායක විකුණුම් අනුපාතය නැතහොත් ලාභ පරිමාණුපාතය ලෙස හඳුන්වයි. එතකොට මේක ගණනය කරගන්න ඉතා පහසුයි. අපි ඒකක දායකයේ ගණනය කරලා තියෙනවා නම් අපි ඒකක දායකයේ ඒකක විකුණුම් මිලෙන් බෙදනවා. ඒක අපි වැඩි කරනවා 100ෙන්. එහෙම නැත්නම් අපි ආයතනයේ මුළු දායකයේ පදනම් කරගෙනත් ගණනය කරන්න පුළුවන්. එතකොට අපි කරන්නේ මුළු දායකය මුළු ආදායමෙන් බෙදලා
වැඩි කරනවා 100න්. එතකොට මේක ප්‍රතිශතයක් වශයෙන් තමයි දායක විකුණුම් අනුපාතය කියන පිළිතුර අපිට ලැබෙන්නේ. මම නැවතත් ඔබට කියනවා දායක විකුණුම් අනුපාතයෙන් අපි පැහැදිලි කරන්නේ විකුණුම් මිලෙන් කවර ප්‍රතිශතයක් ආයතනයේ දායකයා ආවරණය වෙනවද කියන කාරණය. දැන් ඔබට පැහැදිලි කරා ප්‍රධාන සංකල්ප දෙකක්. අපි දන්නවා ඒකක දායකය එහෙම නැත්නම් මුළු දායකය. ඊළඟට අපි කතා කරා ලාභ පරිමාණ අනුපාතය ගැන. දැන් අපි මේ කාරණා දෙක පැහැදිලි කරගන්න සරල නිදර්ශනයකට යමු. අතුරු සමාගම අලෙවි කරන විදුලි උපකරණයක් සම්බන්ධ පහත තොරතුරු දී ඇත. විකුණුම් මිල 600යි, ඒකක ගැනුම් මිල 450යි, අපේක්ෂිත විකුණුම් ඒකක ගාන 100යි. අවශ්‍ය වන්නේ ඒකක දායකය හා මුළු දායකය ගණනය කිරීම. දායක විකුණුම් අනුපාතය ගණනය කිරීම. තාම බලන්න ඒකට අපි විසඳුම ලබා ගන්න කොහොමද කියලා. ඒකක දායකය ඒකක විකුණුම් මිල 600යි, ගැනුම් මිල 450යි. ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය. එතකොට ඒකක දායකය වෙනවා 150. මුළු දායකය ගත්තොත් මුළු ආදායම අපි ගන්නවා 100ක් විකුණනවා නම් එකක් 600 ගානේ 60000යි. මුළු විචල්්‍ය පිරිවැය 450ට වෙනවා එකක්. එතකොට 100ක් අලෙවි කරොත් 45000යි. එතකොට මුළු දායකය 15000යි. දැන් අපි දායක විකුණුම් අනුපාතය ගණනය කරමු. ඒකක මත ගත්තොත් ඒකකයක් 150යි දායකය. ඒකක විකුණුම් මිල 600යි. ඒ අනුව අපිට 150 බෙදීම 600 වැඩි කිරීම 100 125යි. එහෙම නැත්නම් මුළු දායකය 15000යි. මුළු ආදායම 60000න් බෙදනවා 100න් වැඩි කරා ඒත් පිළිතුර 125ක්. එතකොට කොයි ආකාරයෙන් ගණනය කරත් අපේ දායක විකුණුම් අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. ඔබට ඉතා පැහැදිලි දායකය ඒකක දායකය ගණනය කරගන්නත් මුළු දායකය ගණනය කරගන්නත් ලාභ පරිමාණුපාතය එහෙම නැත්නම් දායක විකුණුම් අනුපාතය ගණනය කරන ආකාරයත් සම්බන්ධව. දැන් අපි තවත් ඒ ආකාරයෙන්ම ක්‍රියාකාරකමට යමු. නුවන් සමාගම අලෙවි කරන භාණ්ඩයක් සම්බන්ධ පහත තොරතුරු අදාළ වේ. විකුණුම් මිල 200යි, අපේක්ෂිත විකුණුම් ඒකක 10000යි, ඒකක 2000ක් නිපදවීමේදී මුළු පිරිවැය ලක්ෂ 4යි, ඒකක 3000ක් නිපදවීමේදී මුළු පිරිවැය 550000යි. එතකොට අපි බලමු දැන් මේකෙත් අපිට මොනවද ප්‍රශ්න අහන්නේ කියලා. අවශ්‍ය වන්නේ ඒකක විචල්්‍ය පිරිවැය ගණනය කරන්න, ඒකක දායකය ගණනය කරන්න, දායක විකුණුම් අනුපාතය ගණනය කරන්න. දැන් උතනත් අපිට අර කලින් නිදර්ශනවලදී මම පැහැදිලි කරපු කාරණේ අනුව අපිට ඒකක දායකය හොයා ගන්න නම් ඒකක විකුණුම් මිල දැනගෙන හිටියට මදි. අපි විචල්්‍ය පිරිවැය දීලා නැහැ. එහෙනම් අපි දැන් ඔය අභ්‍යාසයට අනුව විචල්්‍ය පිරිවැය අපිට දැන් පහසුවෙන් හොයා ගන්න පුළුවන් දැනුම අපි ළඟ තියෙනවා. බලන්න මේකේ විසඳුම වශයෙන් අපි ඒකක ප්‍රමාණය 2000යි, මුළු පිරිවැය ලක්ෂ 4යි. ඒක ප්‍රමාණය 3000 වෙනකොට මුළු පිරිවැය 550000යි. එතකොට මුළු පිරිවැය වෙනස 1,50,000යි. ඒකක වෙනස බලන්න 2000 ඉඳන් 3000ට 1000යි. එතකොට මුළු පිරිවැය වෙනස ප්‍රමාණීය වෙනසෙන් බෙදුවොත් එන්නේ මොකද්ද? විචල්්‍ය පිරිවැය. එතකොට ඒකක විචල්්‍ය පිරිවැය අපි 150යි කියන එක ගණනය කරා. දැන් අපිට හැකියාව තියෙනවා ඒකක දායකයේ ගණනය කරන්න. ඒකක දායකය හොයන්නේ කොහොමද? ඒකක විකුණුම් මිල අපිට කියනවා 200යි කියලා අපි ගානේ සඳහන් කරා. දැන් අපි දැනුමෙන් අපි හොයාගත්තා ඒකක විචල්්‍ය පිරිවැය 150. එහෙමනම් අපිට හැකියාව තියෙනවා ඒකක දායකයේ 50. දායක විකුණුම් අනුපාතය අපිට ගණනය කරන්න පුළුවන් දැන්. එතකොට අපි ඒකක දායක ඒකක විකුණුම් මිලෙන් බෙදලා වැඩි කරනවා 100න්. එතකොට ඒකක දායකයේ 50යි, විකුණුම් මිල 200යි. 100න් වැඩි කරනවා. එතකොට 125ක දායකයක් අපිට මේ ආයතනය ලබනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණයේදී කළමනාකරුවෙක් ආයතනයක දැනගත යුතුම කාරණයක් සම්බන්ධයෙන්. ඒක තමයි සමච්ඡේදන ලක්ෂය. අපි ඒකට කියනවා බ්‍රේක් ඉවන් පොයින්ට් කියලා. භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීමෙන් ලාභයක් හෝ අලාභයක් නොලබා කර්මාන්තයේ සැදී සිටීමට අවශ්‍ය මට්ටම සමච්ඡේදන ලක්ෂයයි. තා කෙටියෙන්. ඒ කියන්නේ අපිට ව්‍යාපාරේ පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි ලාභත් නැහැ, පාඩුත් නැහැ කියන කාරණේ. එතකොට බලන්න සමච්ඡේදන ලක්ෂයක ඉන්න ව්‍යාපාරිකයෙකුගේ ආයතනයේ තියෙන ලක්ෂණ. සමච්ඡේදන ලක්ෂයේදී මුළු ආදායම මුළු පිරිවැයද සමාන වේ. ඒතර එයාගේ ආදායම එයාගේ වියදමයි සමානයි. කියන්නේ
මුළු ආදායම ස්ථාවර පිරිවැයටයි විචල්්‍ය පිරිවැය දෙක එකතුවට සමාන වෙනවා කියන කාරණය. සමච්ඡේදන ලක්ෂයේදී මුළු දායකයට ස්ථාවර පිරිවැය සමාන වීම. ඔබ දන්නවා මුළු දායකය හොයන්නේ විචල්්‍ය පිරිවැය අඩු කරාට පස්සේ එහෙනම් ඒ විචල්්‍ය පිරිවැය අඩු කරාට පස්සේ ලැබෙන දායකය ස්ථාවර පිරිවැයට සමාන වෙනවා ලාභත් නැත්නම් පාඩුත් නැත්නම්. සමච්ඡේදන ලක්ෂයේදී ලාභයක් හෝ අලාභයක් නොමැති වීම. සමච්ඡේදන ලක්ෂයට ළඟා වීමත් සමග ස්ථාවර පිරිවැය ආවරණය වී තිබීම. ඒ කියන්නේ ලාභ ලාභ බිඳුවේදී ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය කියන දෙකම ආවරණය වෙලා තියෙන නිසා අපිට අනිවාර්යයෙන්ම ස්ථාවර පිරිවැය ආවරණය වී අවසానයි. දැන් අපි බලමු මේ සමච්ඡේදන ලක්ෂයක් ආයතනයක ගණනය කරන්න පුළුවන් අපිට ඒ ආයතනයේ නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව කීයද සමච්ඡේදන ලක්ෂයේදී. ඒකට අපි ගණනය කරන්න පහසු සූත්‍රයක් තියෙනවා. අපි අර මුලින් සඳහන් කරපු ආයතන ස්ථාවර පිරිවැය කියන වටිනාකම අරන් අපි ඒකක දායකයෙන් බෙදනවා. එතකොට අපිට එනවා කෙලින්ම ඒ ආයතනයේ ලාභ හෝ පාඩු නොමැතිව ඉන්න නිෂ්පාදන මට්ටම එහෙම නැත්නම් ඒකක සංඛ්‍යාව. ඊළඟට යම් කළමනාකරුවෙකුට දැනගන්න අවශ්‍ය නම් සමච්ඡේදන ලක්ෂය රුපියල් වලින් අපේ ආදායම කීයද ලාභත් පාඩුත් නොමැති ආදායම් ලක්ෂය වටිනාකමින් අපිට ඒකට ප්‍රවේශයන් දෙකක් තියෙනවා. පළමුව අපි ගත්ත සූත්‍රයෙන් ගත්ත සමච්ඡේදන ලක්ෂයේ ඒකක සංඛ්‍යාව අපි ගන්නවා. සමච්ඡේදන ඒකක සංඛ්‍යාව. ඒතර ඒකක සංඛ්‍යාව කියලා සඳහන් කරලා තියෙන්නේ සමච්ඡේදන ඒකක සංඛ්‍යාව. ඒ අනුව අපි ඒකක විකුණුම් මිලෙන් වැඩි කරනවා. වැඩි කරපුවාම අපිට එන්නේ සමච්ඡේදන ලක්ෂයේ විකුණුම් ආදායම. ඒකට අපිට ඒක ආදායම වටිනාකමින් කියන නිසා අපි සඳහන් කරනවා රුපියල් වලින් කියන වචනේ අපි දාලා තියෙනවා. එහෙම නැත්නම් අපිට හැකියාව තියෙනවා තවත් කෙටි ක්‍රමයකට යන්න. ඒ කොහොමද? අපි ළඟ තියෙන ස්ථාවර පිරිවැය කියන වටිනාකම අපි අර කලින් ගණනය කරගත්ත ලාභ පරිමාණුපාතයෙන් වැඩි කරනවා. එතකොට ස්ථාවර පිරිවැය බෙදීම ලාභ පරිමාණුපයක් තියෙනවා. ඒ මොකද්ද? ස්ථාවර පිරිවැය ලාභ පරිමාණුපාතයෙන් බෙදීමෙන්. එතකොට බලන්න ඔබගේ සූත්‍රය දිහාට ස්ථාවර පිරිවැය බෙදීම ලාභ පරිමා අනුපාතය. ඒකට අනුපාතයක් කිව්වහම අපිට 100ට ගානකින් වැඩි වෙලා යන නිසා අපිට මේකත් 100ෙන් වැඩි කරන්න වෙනවා. එතකොට 100 වැඩි කිරීම ලකුණ අපේ ඉස්සරහින් සඳහන් නොවුණත් ස්ථාවර පිරිවැය ලාභ පරිමාණුපාතයෙන් බෙදලා 100ෙන් වැඩි කරොත් අපිට පුළුවන් අර කලින් උත්තරේම රුපියල් ගාන එහෙම නැත්නම් ආදායමෙන් වටිනාකම ගණනය කර ගන්න. දැන් අවධානය යොමු කරමු අපි නිදර්ශනයක් දෙසට. ලක්ෂිරි ව්‍යාපාරයේ පහත තොරතුරු අදාළ වේ. භාණ්ඩ ඒකක විකුණුම් මිල 5000යි, විචල්්‍ය පිරිවැය 4000යි, ආයතනයේ ස්ථාවර පිරිවැය ලක්ෂ 2යි. අවශ්‍ය වන්නේ ලාභ පරිමාණුපාතය ගණනය කිරීම, සමච්ඡේදන ලක්ෂ ඒකක වලින්, සමච්ඡේදන ලක්ෂය රුපියල් වලින්. දැන් අපි අර ඉස්සෙල්ලා අභ්‍යාසයට කලින් පැහැදිලි කිරීම තුළ ගත්ත සූත්‍ර ටික අපි භාවිතා කරමු. ලාභ පරිමාණුපාතය. එතකොට අපි ලාභ පරිමාණුපාතය හොයන්නේ අපි ඒකක විකුණුම් මිලෙන් ඒකක සහභාගී ඒකක විකුණුම් මිලෙන් බෙදලා 100ෙන් වැඩි කරනවා. ඒතකොට 1000 බෙදීම 5000 වැඩි කිරීම 100 කියන්නේ 120යි. ඊළඟට අපි ස්ථාවර පිරිවැය. එහෙම නැත්නම් අපි ඒක දායකයේ රුපියල් වලින් එනවනම් අපි ස්ථාවර පිරිවැය සමච්ඡේදන ලක්ෂයේ එක සංඛ්‍යාව හොයනකොට බලන්න අපි ස්ථාවර පිරිවැය එක දායකයෙන් බෙදුවා. ඒතර ස්ථාවර පිරිවැය අපිට ලක්ෂ 2යි කියලා දීලා තියෙනවා. ඒකක විකුණුම් මිල 5000යි. අපේ විචල්්‍ය පිරිවැය 4000යි. ඒතකොට 5000න් 4000 කඩු වුණාම 1000යි ඉතුරු වෙන්නේ. ඒතකොට ලක්ෂ 2000න් බෙදුවාම අපි ආයතනයේ සමච්ඡේදන ලක්ෂයේ ඒකක සංඛ්‍යාව 200ක් කියලා අපිට ගණනය කරගන්න පුළුවන්. ඊළඟට සමච්ඡේදන ලක්ෂය රුපියල් වලින් ඒක හොයන්න පුළුවන් ක්‍රම දෙකක් අපිට තියෙනවා. ඒ කොහොමද? 2000 අපි ඒකක විකුණුම් මිල 5000යි 200ක් නිසා අපි සමච්ඡේදන ලක්ෂ ඒක සංඛ්‍යාව 200යි 5000 වැඩි කරනවා 200ෙන්. එතකොට අපිට දශලක්ෂයක් අපේ සමච්ඡේදන ලක්ෂයේ රුපියල් ගාන පිළිතුර වෙනවා. ඒක හොයාගන්න අපි සූත්‍ර දෙකක් අපි ඉස්සරහ ඉහතින් සඳහන් කරා. ඒ අනුව අපි ඒ ලාභ ස්ථාවර පිරිවැය ලාභ පරිමාණ අනුපාතයෙන් බෙදන්න කිව්වා. දැන් අපි ඒ සූත්‍රය භාවිතා කරලා බලමු අපි කොහොමද ස්ථාවර මේ සමච්ඡේදන ලක්ෂයේ රුපියල් වලින්
ගණනය කරන්නේ කොහොමද කියලා. එතකොට බලන්න ඔබ ස්ථාවර පිරිවැය ලක්ෂ 2යි ලාභ පරිමාණ අනුපාතය 20%යි. ඒ අනුව 20%න් බෙදලා 100න් වැඩි වුණොත් පිළිතුර අපිට ලැබෙනවා රුපියල් දසලක්ෂයක්. එතකොට ඔබ හොඳින් මතක තියාගන්න අපිට සමච්ඡේදන ලක්ෂයේ රුපියල් වලින් ගණනය කරගන්න පුළුවන් සූත්‍ර දෙකක් අපිට තියෙනවා. පළවෙනි එක තමයි සමච්ඡේදන ලක්ෂයේ එක සංඛ්‍යාව වැඩි කරනවා ඒකක විකුණුම් මිලෙන්. එහෙම නැත්නම් අපි ළඟ තියෙන ස්ථාවර පිරිවැය ලාභ පරිමාණුපාතයෙන් බෙදලා අපිට පුළුවන් සමච්ඡේදන ලක්ෂය රුපියල් වලින් ගණනය කරගන්න. දැන් අපි සමච්ඡේදන ලක්ෂය කියන කාරණේ ඉතා පැහැදිලි කරගත්තා. ඒ කියන්නේ අපි ලාභයක් හෝ පාඩුවක් නොමැති නිෂ්පාදන මට්ටම. එහෙම නැත්නම් විකුණුම් මට්ටම. අපිට කළමනාකරුවෙක් විදිහට කෙටි කාලීන තීරණ ගැනීමේදී අපිට අවශ්‍ය වෙනවා එවැනි තත්ත්වයක් මත තියෙන ව්‍යාපාරයක අපි යම්කිසි ඉලක්කගත ලාභයක් සැලසුම් කරන්නේ කොහොමද? කළමනාකරුව විදිහට අපි සැලසුම් සකස් කිරීමේදී අපිට අපි ඊළඟ මාසයේදී අපිට කොච්චර ලාභයක් ඉලක්කගත කරනවා නම් ඒ ලාභය ලබා ගන්න අපේ ආයතනයේ කොච්චර භාණ්ඩ අලෙවි කළ යුතුද? කොච්චර විකුණුම් ආදායමක් අපි ඉලක්කගත කළ යුතුද කියලා කල්තියා තීරණ ගැනීමේ හැකියාව මේ සමච්ඡේදන ලක්ෂය දැන ගැනීමෙන් ව්‍යාපාරිකයෙකුට හැකියාව තියෙනවා. ඒ නිසා කළමනාකරුව විදියට අපි ඊළඟට බලමු සමච්ඡේදන ලක්ෂය මත ලාභය සැලසුම් කරන්නේ කොහොමද කියලා. ඒ සඳහාත් මම ඔබට සූත්‍ර දෙකක් පැහැදිලි කරනවා. බලන්න පළවෙනි එක අපේක්ෂිත ලාභය සඳහා විකිණිය යුතු ඒකක ගණන. ඒත් අපි ඒක කොහොමද හොයන්නේ? අපේ ස්ථාවර පිරිවැය අපි දන්නවා. ස්ථාවර පිරිවැය ආයතනයේ ගණනය කරගෙන තියෙනවා. ඒ වගේම අපි ඒකට අපි බලාපොරොත්තු සහගත අපේක්ෂා කරන ඉදිරියේදී බලාපොරොත්තු වෙන අපේක්ෂිත ලාභය එකතු කරනවා. එකතු කරලා අපි අර කලින් සූත්‍ර වලින් ගණනය කරගත් ආකාරයට ආයතනයේ ඒකක සහභාගී ගණනය කරනවා. එහෙම නැත්නම් ඒක දායකය. එකෙන් බෙදනවා අපි. එතකොට අපිට පිළිතුරක් වශයෙන් එනවා අපි ඉලක්කගත ලාභය ළඟා කරගන්න අපි අලෙවි කළ යුතු විකුණුම් ප්‍රමාණය. ඒක අපිට තා වැදගත් කෙටි කාලින තීරණයක් වශයෙන් කළමනාකරුවෙකුට. ඒත් එක්කම කළමනාකරුවෙකුට දැනගන්න අවශ්‍ය නම් අපි කොච්චර විකුණුම් ආදායමක් ඉලක්කගත කළ යුතුද මේ ලාභය ගන්න. ඒ සඳහාත් අපිට පිළිතුරක් තියෙනවා. අපේක්ෂිත ලාභයක් සඳහා විකුණුම් ආදායම. බලන්න ඔබ ඒකෙදි කොහොමද කරලා තියෙන්නේ? අපි ළඟ තියෙන ස්ථාවර පිරිවැය. ඒකට අපි එකතු කරනවා අපේක්ෂිත ලාභය. එතකොට අපි ඒක අර ලාභ පරිමාණ අනුපාතයෙන් බෙදනවා. අපි දායකය හොයනකොට දායක විකුණුම් අනුපාතය කියලා ගණනය කරේ. අන්න ඒ ලාභ පරිමාණ අනුපාතයෙන් බෙදනවා. එතකොට අපිට හැකියාව ලැබෙනවා අපි අපේ ඉලක්කගත ලාභය ළඟා කරගන්න අපි ලබාගත යුතු විකුණුම් ආදායම කොතෙක්ද කියන එක. එහෙනම් ඒ අපේක්ෂිත ලාභය සැලසුම් කිරීම යටතේ අපිට ඒකක සංඛ්‍යාව දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ආදායම දැනගන්න පුළුවන්. ඔබ ඒ නිසා හොඳින් මතක තබා ගන්න මේ සූත්‍ර දෙක මත අපිට අනාගතයේ කළමනාකරුවෙක් විදිහට සැලසුම් කිරීමේදී ඉතා වැදගත් අනුපාත දෙකක් තමයි අපි සාකච්ඡා කරේ. දැන් අපි අවධානය යොමු කරමු ඊළඟ අභ්‍යාසයේදී සීමිත දර්ශන සමාගමේ අලෙවි කරන භාණ්ඩයක් සම්බන්ධ පහත තොරතුරු දී ඇත. විකුණුම් මිල 800යි, විචල්්‍ය පිරිවැය 100යි, මුළු ස්ථාවර පිරිවැය ලක්ෂ 2යි, අපේක්ෂිත ලාභය 50000යි. අපි බලමු මොකද අපිට අවශ්‍ය වෙන්නේ. ඒකක දායකයේ ගණනය කිරීම. ලාභ පරිමාණ අනුපාතයේ ගණනය කිරීම. සමච්ඡේදන ලක්ෂ්‍ය ඒකක ගණන හා ආදායම. අපේක්ෂිත ලාභය අලෙවි කළ යුතු සඳහා අපේක්ෂිත ලාභය සඳහා අලෙවි කළ යුතු විකුණුම් ඒකක ගණන හා විකුණුම් ආදායම. දැන් බලන්න අපි විසඳුම දිහාට යමු. ඒකක දායකය අපිට ඉතා පාසුයි. ඒකක විකුණුම් මිල 800යි, විචල්්‍ය පිරිවැය 600යි. එහෙනම් ඒකක දායකය රුපියල් 200යි. අපි එකෙන් ලාභ පරිමාණ අනුපාතය ගණනය කරමු. එතකොට ඒකක දායකය ඒකක විකුණුම් මිලෙන් වැඩි කරනවා. එතකොට අපි දන්නවා වැඩි කරලා 100න් වැඩි කරනවා 200 වැඩි බෙදීම 800 වැඩි කිරීම 100. එතකොට අපිට 125ක දායක විකුණුම් අනුපාතයක් එහෙම නැත්නම් ලාභ පරිමාණ අනුපාතයක් අපිට ගණනය කරන්න පුළුවන්. අපේ තුන්වෙනි පිළිතුරෙන් අහනවා සමච්ඡේදන ලක්ෂ්‍ය ඒකක සංඛ්‍යාව. එතකොට ස්ථාවර පිරිවැය ලක්ෂ 2යි, ඒකක දායකය 200යි. එහෙමනම් අපිට
දෙලක්ෂය බෙදීම 200 කියන්නේ 1000 තමයි ලාභ හෝ පාඩු නැති ඒකක මට්ටම. සමච්ඡේදන ලක්ෂ ඒකක. ඊළඟ සමච්ඡේදනය රුපියල් වලින්. අපි එතනදි ගන්නවා ලාභ පරිමාණුපාතයේ සූත්‍රය. ලක්ෂ 2යි ලාභ ස්ථාවර පිරිවැය ලාභ පරිමාණුපාතයේ 25යි. ඒ කියන්නේ 25න් බෙදලා 100න් වැඩි කරොත් අපේ සමච්ඡේදන ලක්ෂයේ රුපියල් ගාණ එනවා ලක්ෂ 8ක්. දැන් අපි 4 වෙනි කොටස පිළිතුරේ අපේ අහනවා අපිට රුපියල් 50000ක ලාභයක් අපේක්ෂා කරනවා නම් අලෙවි කරන්න ඕන ඒක ගාණ. එතකොට ඔබට පෙර සඳහන් කරපු සූත්‍රය අපි නැවත මතක් කරගමු. ස්ථාවර පිරිවැයට අපේක්ෂිත ලාභය එකතු කරලා ඒකක දායකයෙන් බෙදනවා. ඒ අනුව බලන්න අපි ලක්ෂ 2ක් ස්ථාවර පිරිවැය 50000ක් අපි ලාභ අපේක්ෂා කරනවා. එතකොට 50000 එකතු කරනවා. අපි ගත්ත ඒකක දායකයේ 200යි. නිසා 200න් බෙදුවොත් ඒකක 1250ක් අපි විකුණන්න ඕන අපි 50000ක ලාභයක් අපේක්ෂා කරන්න නම්. ඊළඟට ඔබට මතකද අපි ඒ අපේක්ෂිත ලාභය ලබා ගන්න අලෙවි කළ යුතු විකුණුම් ආදායම. ඒක ගණනය කරන්නත් ඔබට සූත්‍රයක් අපි කලින් සඳහන් කරා. ස්ථාවර පිරිවැයට අපේක්ෂිත ලාභය එකතු කරලා අපේ ලාභ පරිමාණුපාතයෙන් බෙදන්න ඕනේ කිව්වා. අපි ඒ සූත්‍රය පාවිච්චි කරමු. ඒ අනුව ලක්ෂ 2යි ඒකට එකතු කරනවා 50000. අපි දායක විකුණුම් අනුපාතය 25න් බෙදනවා 100න් වැඩි කරපුවාම අපිට පිළිතුර එනවා 2,50,000 වැඩි කිරීම 4 සමානයි රුපියල් දශලක්ෂයක්. අපිට එතකොට පැහැදිලි ඒක අපිට විකුණන්න ඕනේ 1250 ආදායමෙන් නම් අපි ලක්ෂ 10ක ආදායමක් අපි උපයා ගන්න ඕනේ අපේ මේ ඉලක්කගත ලාභය ළඟා කර ගන්න. ඊළඟට අපි අවධානය යොමු කරමු අපේ ලාභ පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණයේ අවසාන සංකල්පයට ආරක්ෂිත ආන්තිකය. මේක අපිට ව්‍යාපාරයක ඉතාම වැදගත් දෙයක් ආරක්ෂිත ආන්තිකය. බලන්න ආරක්ෂිත ආන්තිකය කියන්නේ මොකක්ද කියන කාරණේ. ආයතනයක සමච්ඡේදන ලක්ෂයේ විකුණුම් ඒකක හෝ විකුණුම් ආදායමට වඩා වර්තමාන විකුණුම් ඒකක හෝ ආදායම වැඩි නම් එම වැඩි ඒකක ප්‍රමාණය හෝ වටිනාකම ආරක්ෂිත ආන්තිකයයි. ආරක්ෂිත ආන්තිකයේද පහත ආකාරයට ගණනය කළ හැකිය. ඔබ දන්නවා සමච්ඡේදන ලක්ෂය ඉක්මවා යම් ආයතනයක් භාණ්ඩ විකුණුම් ඒකක ප්‍රමාණයක් ලබනවා නම් එහෙම නැත්නම් ආදායමක් උපයනවා නම් ඒ ආයතනයේ ස්ථාවර පිරිවැයයි විචල්්‍ය පිරිවැයයි ආවරණය වෙලා දැන් ලාභ ලබන තත්ත්වයටපත් වෙලා. එහෙනම් අපි ආරක්ෂිත ආන්තිකයක ඉන්නවයි කියන්නේ ඒ ව්‍යාපාරයේ වෙළඳපොලේ ස්ථාවර භාවයක් පවත්වාගෙන යනවා. ඒතර වෙළඳපොලේ ශක්තිමත් භාවයේ මැන බලන්න දර්ශකයක් විදිහට මේ ආරක්ෂිත ආන්තිකයේ ව්‍යාපාරය යොදා ගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද දැන් ගණනය කරන්නේ. ඒක ආකාර දෙකකට ගණනය කරන්න පුළුවන්. ආරක්ෂිත ආන්තිකයේ ඒකක වලින්. ඒ සඳහා මම ඔබට යෝජනා කරන සූත්‍ර දෙකක්. බලන්න වර්තමාන විකුණුම් ඒකක. අපේ වර්තමානයේ අපේ ආයතනයේ විකුණන ඒකක ප්‍රමාණය මාසිකව හෝ වාර්ෂිකව විකුණන ඒකක ප්‍රමාණය. ඊළඟට අපි ඒක සමච්ඡේදන ලක්ෂයේ විකුණුම් ඒකක ප්‍රමාණය. අපේ ආයතනයේ ලාභ වලාභ නොමැතිව තියෙන සමච්ඡේදන ලක්ෂයේ විකුණුම් ඒකක ප්‍රමාණය අපි ගණනය කරලා අපේ වර්තමාන විකුණුම් ඒකක ප්‍රමාණය අඩු කරනවා. අපි නිදසුනක් විදියට වර්තමානයේ ආයතනයක විකුණුම් ඒකක අපි තුන් 5000යි සමච්ඡේදන ලක්ෂයේ විකුණුම් ඒකක අපිට තියෙන්නේ 4000යි. එහෙනම් 5000න් 4000ක් අඩු කරපුවාම 1000ක ආරක්ෂිත ආන්තික ඒකක ප්‍රමාණයක් අපිට පෙන්වන්න කරන්න පුළුවන්. දැන් මේ ඒකක ප්‍රමාණය තවත් ආකාරයකට අපිට ගණනය කරගන්න හැකියාව තියෙනවා. බලන්න වර්තමාන විකුණුම් ආදායම ඍණ සමච්ඡේදන ලක්ෂයේ විකුණුම් ආදායම. අපි වටිනාකම ගන්නවා වර්තමාන විකුණුම් වටිනාකම. ඒකෙන් සමච්ඡේදන ලක්ෂයේ විකුණුම් ආදායම අපි රුපියල් වලින් හොයපු උත්තරේ අඩු කරනවා. අඩු කරලා ලැබෙනවා එතකොට ඒ ආරක්ෂිත ආන්තිකයේ වටිනාකම. ඒක අපි ඒකක එක විකුණුම් මිලෙන් බෙදුවොත් අපිට ඒත් උත්තරේ එනවා ආරක්ෂිත ආන්තිකයේ ඒකක වලින්. ඒතර අපිට ඒක හැකියාව තියෙනවා සූත්‍ර දෙකක් මගින් ගණනය කරගන්න. දැන් අපි බලමු ඊළඟට ආරක්ෂිත ආන්තිකය රුපියල් වලින් ගණනය කරගන්නේ කොහොමද? වටිනාකමින්. ඒකටත් මම ඔබට යෝජනා කරලා තියෙනවා සූත්‍ර 3ක්. වර්තමාන විකුණුම් වටිනාකමින් සමච්ඡේදන ලක්ෂයේ විකුණුම් වටිනාකම අඩු කරනවා.
එහෙම නැත්නම් අපි ආරක්ෂිතාන්තිකයේ ඒකක ගණන ඒකක විකුණුම් මිලෙන් වැඩි කරනවා. එතකොට අපිට ඒ උත්තර දෙකෙන්ම සමාන පිළිතුරක් ලැබෙනවා. ඒකම අපිට ගණනය කරගන්න පුළුවන් තවත් ආකාරයක් තියෙනවා. අපි ආයතනයේ සුද්ධ ලාභය ගන්නවා. ඔබ දන්නවා ගිණුම්කරණයේ ලාභ වෙනකොට සුද්ධ ලාභය කියන්නේ මොකද්ද? අපි ආයතනයේ ආදායමෙන් වියදම අඩු කරපුවාම අපි ආන්තික පිරිවැය නම් අපි ගත්ත සුද්ධ ලාභය හොයන්නේ විකුණුම් ආදායමෙන් මුළු විචල්්‍ය පිරිවැය අඩු කරපුවාම මුළු දායක එනවා. ඒකෙන් ස්ථාවර පිරිවැය අඩු කරපුවාම සුද්ධ ලාභය එනවා. අන්නේ සුද්ධ ලාභය අරන් අපි අර කලින් පාඩම් වලින් සාකච්ඡා කරපු ලාභ පරිමාණුපාතයෙන් වැඩි කරපුවාම අපිට ආරක්ෂිතාන්තිකයේ රුපියල් ගාන ලැබෙනවා. දැන් මේ කියන කාරණා වලින් අපි ඊළඟට අපි අවධානය යොමු කරමු මේ ආරක්ෂිතාන්තිකයේ ගණනය කිරීමේ වැදගත්කම. අපිට මේක ඉතාම වැදගත් කළමනාකරුවෙකුට ආයතනයේ ශක්තිමත් භාවයේ මැන බලන්න කියන එක මම කලින් සඳහන් කරා. දැන් බලන්න ආයතනයේ සාර්ථකත්වයේ හෝ දුර්වල බව හඳුනා ගැනීමට මිම්මක් වශයෙන් යොදා ගැනීමට හැකියවීම. එතකොට දෙවෙනි කාරණේ විදිහට අපි දාලා තියෙනවා ව්‍යාපාරයේ ශක්තිමත් ආරක්ෂිතාන්තිකයක් නැත්නම් අභ්‍යන්තර හා බාහිර පරිසරයෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කරගත හැකියවීම. ඔබ දන්නවා ආරක්ෂිතාන්තිකයක් හොඳ එකක් තිබුණොත් ව්‍යාපාර වලට එන කෙටි කාලීන ගැටලු ප්‍රශ්නවලදී ව්‍යාපාර බලපෑමකින් තොරව නැගී සිටීමේ හැකියාව තියෙනවා. දැන් නිදසුනක් විදිහට ගත්තොත් මේ දවස්වල කොරෝනා වසංගතය නිසා ව්‍යාපාර වහලා තියෙනවා. එතකොට ඒක පාලනය කරගන්න බැරි බාහිර පරිසරයෙන් ඇතිවෙච්ච බලපෑමක්. එතකොට ව්‍යාපාරේ හොඳ ලාභදායී තත්යකට හිටියානම් හොඳ ආරක්ෂිතාන්තිකයක් තිබ්බනම් අපිට ඒ ආයතනයේ කෙටි කායින වශයෙන් අස්ථාවර වෙන්නේ නැහැ. ලිගු කායින ස්ථාවර පවත්වාගෙන යන්න අපේ ආරක්ෂිතාන්තිකේ ඊටාම වැදගත් වෙනවා. ලාභ පාඩු නම් කිට්ටු ලක්ෂයක හිටියනම් කියන්නේ කෙටි ආරක්ෂිතාන්තිකයක් තිබ්බනම් අපිට ඒ ආරක්ෂාව නැහැ. නිසා ව්‍යාපාරයේ කළමනාකරුවෙකුට මේ දර්ශකේ ඊටා වැදගත්. ආරක්ෂිතාන්තිකයේ කියන්නේ නම් ව්‍යාපාරයක ශක්තිමත් භාවය දුර්වල බව හඳුනා ගැනීමට යොදා ගන්න පුළුවන් දර්ශකයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. දැන් අපි අද සාකච්ඡා කරපු ලාභ පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණයට අනුව අපි ඉගෙනගත්ත සංකල්ප සියලුම දේ අපි සාකච්ඡා කරලාම ආරයි අපි ඒ අනුව අපේ අවධානය යොමු කරමු අවසාන අභ්‍යාසය වෙත. ආයතනයක් සම්බන්ධයෙන් පහත තොරතුරු දී ඇත. වර්තමාන අලෙවි එකක 5000යි. ඒකක විකුණුම් මිල 200යි. ස්ථාවර පිරිවැය 240000යි. ලාභ පරිමාණුපාතයේ 40%යි. දැන් අපිට අහනවා ප්‍රශ්න කීපයක්. ඒකක දායකයේ ගණනය කිරීම. සමච්ඡේදන ලක්ෂ ඒකක වලින් හා රුපියල් වලින්. ආන්තික පිරිවැය ආදායම් ප්‍රකාශයක් පිළියෙල කර ලාභයේ ගණනය කිරීම. ආරක්ෂිතාන්තිකයේ ඒකක වලින් සහ රුපියල් වලින් ගණනය කිරීම. රුපියල් 2,00,000ක ලාභයක් අපේක්ෂා කරයි නම් අලෙවි කළ යුතු ඒකක ගණනය කිරීම. එතකොට බලන්න අපේ විසඳුම මොකක්ද කියලා. ඒකක දායකය. ඒකක දායකය හොයන්න අපි දන්නවා අපිට පුළුවන් ලාභ පරිමාණුපාතය පාවිච්චි කරලා විචල්්‍ය පිරිවැය ගණනය කරගන්න. එතකොට ඔබ පෙර දැනුම අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒකක විකුණුම් මිලෙන් අපි ලාභ පරිමාණුපාතයේ 40%යි කියලා ගැටලුවේ තියලා තියෙන නිසා අපි 200 වැඩි කරනවා 40%න්. එතකොට අපිට එනවා ඒකක දායකය රුපියල් 80යි කියලා. එතකොට ඒකක දායකය රුපියල් 80යි. අපි ඒ අනුව අපි දන්නවා අපේ සමච්ඡේදන ලක්ෂය ගත්තොත් අපේ ස්ථාවර පිරිවැය 2,40,000යි. එතකොට ඒකක දායකයේ අපි හොයන වටිනාකමෙන් නම් ලාභ පරිමාණුපාතයේ 40 නිසා 40න් බෙදලා 30න් වැඩි වුණාම අපි සමච්ඡේද ලක්ෂයේ රුපියල් සංඛ්‍යාව රුපියල් ලක්ෂ 6ක ආදායමක් ලබනවා. ඊළඟට අපි සමච්ඡේද ලක්ෂ ඒකක සංඛ්‍යාව හෙව්වොත් අපි දන්නවා ඒකකයේ ස්ථාවර පිරිවැය 2,40,000යි. අපිට අපේ දායකයේ ඒකක දායකයේ රුපියල් 80යි. එතකොට 2,40,000 අපි 80න් බෙදුවොත් අපි සමච්ඡේද ලක්ෂ ඒකක සංඛ්‍යාව 3000ක් විදියට අපිට දක්වන්න පුළුවන්. එතකොට අපි ලාභ පරිමාණුපාතය තමයි පාවිච්චි කරේ අපිට ඒකක දායකය ගණනය කරගන්න.
ඊළඟට මේකෙන් අපි අහලා තියෙනවා පිරිවැය ආදායම් ප්‍රකාශය. එතකොට අපි ආදායම් ප්‍රකාශයේ මූල්‍ය ගිණුම්කරණයට වඩා පොඩි වෙනසක් තියෙනවා. අපේ විකුණුම් ආදායම අපි දන්නවා දසලක්ෂයයි. විචල්්‍ය පිරිවැය ලක්ෂ 6යි. එතකොට අපි විචල්්‍ය පිරිවැය අඩු කරපුවාම අපි දන්නවා දැනටමත් මුළු දායකයේ ලැබෙනවා. ලක්ෂ 4යි. ඊළඟට අපේ ස්ථාවර පිරිවැය අඩු කරපුවාම අපිට සුද්ධ ලාභය ලැබෙනවා 1,60,000. එහෙමනම් අපේ ආදායම් ප්‍රකාශයේ පිරිවැය විදියට ගත්තොත් කළමනාකරන ගිණුම්කරණයේදී ආදායම් ප්‍රකාශනය අපි පිළියෙල කරන්නේ ඔය ආකාරයෙන්. මම නැවතත් කියන්නම් විකුණුම් ලක්ෂ 10යි, විචල්්‍ය පිරිවැය ලක්ෂ 6යි, මුළු දායකයේ එතකොට ලක්ෂ 4යි, ස්ථාවර පිරිවැය 2,40,000යි, සුද්ධ ලාභය 1,60,000යි. දැන් අපි බලමු ඊළඟට ආරක්ෂිත ආන්තිකය ගණනය කරගන්න. එතකොට අපි ආරක්ෂිත ආන්තිකය ඔබට මතක ඇති සූත්‍රයේ වර්තමාන විකුණුම් ඒකක සංඛ්‍යාව සමච්ඡේදන ලක්ෂයේ විකුණුම් සංඛ්‍යාව. දැන් අපි දන්නවා අපිට ගානේ දීලා තියෙනවා වර්තමානයේ විකුණුම් ඒකක 5000යි කියලා. ඒතර සමච්ඡේදන ලක්ෂයේ විකුණුම් ඒකක අපි හොයාගත්තා. ඒ අනුව 5000න් 3000ක් අඩු කරපුවාම ඒකක 2000ක ආරක්ෂිත ආන්තිකයක් ඒකක වලින් ලැබෙනවා. ඊළඟට බලමු අපි ආරක්ෂිත ආන්තිකයේ රුපියල් වලින්. ඒක අපිට හැකියාව තියෙනවා ඔබට ආරක්ෂිත ආන්තිකයේ රුපියල් වලින් හොයන මම අවසාන සූත්‍රය භාවිතා කරන්න. සුද්ධ ලාභයේ ලාභ පරිමාණුපාතයෙන් බෙදීමෙන්. එතකොට ඔබ දන්නවා අපේ ආදායම් ප්‍රකාශය අපි හොයාගත්තා 1,60,000ක සුද්ධ ලාභයක්. අපේ ලාභ පරිමාණුපාතයේ 40%යි. එතකොට 40%න් බෙදනවා. කියන්නේ 40න් බෙදලා 100න් වැඩි කරපුවාම රුපියල් ලක්ෂ 4ක ආරක්ෂිත ආන්තිකයක් ආදායමක් වශයෙන් අපිට පෙන්වුම් කරන්න පුළුවන්. ඊළඟ අපි අවසාන කොටසින් යනවා අලෙවි කළ යුතු ඒකක ගණන. අපේ අර ලාභයේ සැලසුම් කිරීම. එතකොට අපේක්ෂිත ලාභයක් ලක්ෂ 2ක ලාභයක් ලබන්න නම් අපිට සූත්‍රය ගත්තොත් ස්ථාවර පිරිවැය අපේක්ෂිත ලාභයෙන් එකතු කරලා ඒකක දායකයෙන් බෙදනවා. එතකොට ගානේ අපිට සඳහන් වෙලා තියෙනවා ලක්ෂ 2ක් ලාභ ලබන්න ඕනේ කියලා. ඒ අනුව අපේ ස්ථාවර පිරිවැය දීලා තියෙනවා 2,40,000ක්. ඒකට එකතු කරනවා ලක්ෂ 2ක්. එතකොට අපිට ඒකේ ඒකක දායකයේ රුපියල් 80න් බෙදුවොත් අපිට උත්තරේ ලැබෙනවා ඒකක 5,500ක්. දැන් අපි පිරිවැය පරිමාලාභ විශ්ලේෂණයට වැදගත් වෙන සියලුම සංකල්ප ඉතා සරලව පැහැදිලි කරගත්තා. මේ සම්බන්ධව අපිට තව ගැටලු කළමනාකරුවන්ගේට මේ සම්බන්ධව තීරණ ගැනීමේදී යොදා ගන්න පුළුවන් ගැටලු සහ අපි මේ පිරිවැය පරිමාලාභ විශ්ලේෂණයේදී ඒකක එක විකුණුම් මිල, ඒකක එක ස්ථාවර පිරිවැය, ඒකක එක විචල්්‍ය පිරිවැය, ඒ වගේ වෙනස් වීම් වලින් අපි මෙන්න මේ සමච්ඡේදන ලක්ෂයට අපි කතා කරපු ආරක්ෂිත ආන්තිකයට ඇතිවන බලපෑම අපි විග්‍රහ කරලා අපි විශ්ලේෂණයක් කරනවා. අපි ඉදිරි පාඩම් වලදී සාකච්ඡා කරනවා සංවේදීතා විශ්ලේෂණය කියලා. ඒක තුලින් අපිට පුළුවන් ඊළඟට කළමනාකරුවෙක් විදිහට කෙටි කාලීනව ගන්නා තීරණයක් නිවැරදිව ගන්න කොහොමද කියන එක අවබෝධ කරගන්න. එහෙමනම් අපි ඊළඟ පාඩමේදී ඒ සම්බන්ධව අභ්‍යාස සහිතව සාකච්ඡා කරනවා. මේ සම්බන්ධව අපිට තව ඉදිරියටත් ප්‍රස්තාර වලිනුත් මේ සම්බන්ධතාවය පෙන්වුම් කරන්න පුළුවන්. ඒ සියල්ලම ඇතුළත් ඊළඟ පාඩමට අපි ඔබ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටමින් අපි මේ පාඩම මෙතනින් අවසන් කරනවා.